පොඩි කලකිරීමක් තියෙනවනේ. පොඩි දෙයක් තියෙනවා ඉතින් නැත්තේත් නෑ ඉතින් මම සැලෙන්නේ නෑ මම නවත්තන්නත් බෑ ඉතින් මගේ ගමන මම යනවා රටේ ජනතාව බලාපොරොත්තු වුණ තැනට මේ ආණ්ඩුව ගේන්න ඕන නැත්නම් අපිට යන්න බෑ ඉස්සරහට අපි අමාරුවෙන් හදපු පක්ෂේ සහ අමාරුවෙන් හදපු ආණ්ඩුව අපිට නැති කරගන්න බෑ එහෙනම් තරුණයාට තැනක් දෙන්න ඕනේ තරුණයා තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් කෙනා රංග කියන්නේ දැන් කිව්වොත් දැන් කරා මගේ හැටි එහෙමයි මට ඉස්සර මයික් එකක් දුන්නා මැස් දෙකට කඳුළු වෙනවා මම සේවකයන් කියන්නේ ගේට්ටුවෙන් ඇතුළට එන මිනිස්සයා දෙවියෙක් විදියට සලකලා වැඩේ කරන්නේ එහෙම කරන්නේ නෑ මේගොල්ලෝ ආයිබෝන් රටේ දේශපාලනය හරිම උණුසුම්. ගොඩක් දිනෙක දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලනය ගැන කතා කරන තැන්වල නිතර දකින මූණු තියෙනවා. නිතර ගොඩක් දේවල් කතා වෙනවා. හැබැයි සමහර තැන්වල දේශපාලනය ගැන කතා කරන්න ඕන මිනිස්සු රටේ සැලසුම් පිළිබඳව කතා කරන්න ඕන මිනිස්සු හැංගිලා ඉන්නවා වගේ දැනෙනවා. අපි හිතුවා පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න ඕන කෙනෙක් එක්ක වැදගත් කතාවක් කරන්න ඒ සඳහා අපි ආවේ. මෙන්න more talks. අපි අද ආවේ ආසියාවේ ලාබාලතම උපනගරාධිපති ආසියාවේ ලාබාලතම නගරාධිපති එතකොට සාමාන්‍යයෙන් රටේ මිනිස්සු දේශපාලනයට සම්බන්ධයට අපෝ කතා කරන්නත් එපා ඒගොල්ලෝ ගැන කියලා කියන කාලෙක මේ මිනිස්සයා නම් හරි වටින මිනිස්සෙක් කියලා ගොඩක් අය විශේෂයෙන්ම තරුණයන් නිතර කියන කෙනෙක් ගැන කතා කරන්න ආවේ ගම්පහ නගරාධිපතිතුමා එරංග සේනානායක මහත්මයා හම්බෙන්න ආවේ ආයිබෝන් ආයිබෝන් කොහොමද ජීවිතේ වරදක් නෑ හොඳින් ඉන්නවා හොඳින් ඉන්න තමයි ඕන මුලින්ම මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකෙන්ම පටන් ගන්න දැන් එරංග සේනානායක කිව්වම අපි දකිනවා ගම්පහ මිනිස්සු පුදුම ආදරේ මොකද මම පුද්ගලිකව සාමාන්‍යයෙන් දන්නවා මොකද අපි වැඩ කරලා තියෙනවා නගර සභාවත් එක්ක එකතු වෙලා හැබැයි ඔය නගර සභා සීමාවෙන් පිටට තාම ගිහිල්ලා නෑනේ මොකද ඒකට එතනමනේ මට දෙපාරක්ම පාර්ලිමේන්තු ඉල්ලන බලාපොරොත්තු වුණා 2015 අන්තිමට තිබුණු මැතිවරණෙත් පාර්ලිමේන්තු වරම අහිමි වුණා. ඉතින් මම 2015 නම් ගොඩක් උත්සාහ කරේ නෑ. හැබැයි මම පහුගිය මැතිවරණ නම් අනිවාර්යෙන් තරඟ කරනවා කියන මානසික මට්ටමේ හිටියා. මොකද අපි 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අපි රජය පැරදෙනකොට හැබැයි අපි එතුමාව දාලා ගියේ නෑ. එතුමාව රැකගන්න මම දන්නේ ඔක්කොම අපිව දාලා යනකොට අපි දිස්ත්‍රික් නායක ප්‍රසාරාන්තුක මැතිතුමත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කේ ගම්පහ ආසනේ විශාල වැඩ කටයුතු රාශියක් කළා. මොකද මේ පක්ෂය හදන්න මම ගොඩක් මගේ කැපවීම අවශ්‍ය වුණා. ඉතින් ඒකෙදි 2017 පක්ෂය ආරම්භ කරනකොටත් මගේ මේ නිවසේ තමයි ගම්පහ කැඳවීම කරේ. පළවෙනි කැඳවීම. අපේ දිස්ත්‍රික් නායක ප්‍රසාරාන්තුක මැතිතුමා පැමිණලා 2016 සියලු මන්ත්‍රීවරු ගෙනල්ලා සාකච්ඡා කළා. 2017 මගේ අලුත් කාර්යාලයක් අපි පාරායින දැම්මා. ඉතින් ඒ කාර්යාලය තමයි ආරම්භ කරේ ගම්පාසන වැඩ කටයුතු. මමත් ප්‍රාදේශ සභාවේ අපේ රංජිත් ගුණවර්ධන සභාපතිතුමා, ලක්ෂ්මන් ගුණවර්ධන හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා අපි තුන්දෙනා තමයි හිටියේ. ඉතින් ඒකෙන් මට අවස්ථාව ලැබුණේ නැහැ. ලක්ෂ්මන් ගුණවර්ධන මැතිතුමාට ඒ අවස්ථාව ලැබුණා. එතුමා ඒ වෙනකොට පළාත් සභාවේ හිටපු ඉඳලා. ඉතින් මමත් ඉතින් ඒ වෙනකොටත් දෙවතා තුන් වතාවක්ම නගරාධිපති වෙලා දැන් ඔය කියපු විදියට දරදිය ඇද්දා කියන එක තමයි වචනේ පක්ෂෙට නේ ඔතුමා කියපු විදියට පක්ෂ ආරම්භයේ ඉඳලම ගොඩක් දේවල් කරපු විදිහට පක්ෂේ ලක්ෂ 35ක් විතර සමාජිකයෝ ඉන්නවනේ. ඔව්. මගේ සමාජික අංකේ හරියට කියන්න ඕනේ නැහනේ. 500ත් 600ත් අතර මගේ සමාජික අංකේ. ඒ කියන්නේ මුල්ම සමාජිකයන් කණ්ඩායමේ කෙනෙක්. සමාජිකයෝ. හැබැයි දැන් අපි දැක්කා ඇත්තටම 2015 පැත්තකින් තියන්න 2019 20 වෙනකොට අපි දැක්කා සෝෂල් මීඩියාස් through ලොකු කැම්පේන් එකකුත් තිබුණා. ගොඩක් අය මම දැක්කා එරංග ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අනාගත මන්ත්‍රීතුමා අනාගත දේශපාලඥයා එහෙම ගොඩක් දේවල් කියවුවා. එහෙම තියෙද්දි කවුරු හරි මේකට මේ මොකක් හරි බාධාවක් කරාද කවුරු කැමති නැද්ද ඔබතුමා එනවාට මොකද්ද ප්‍රශ්නේ? නෑ මම ඒක කාටවත් ඒක චෝදනා කරන්නේ නෑ. මම සුදුසු නෑ කියලා තමයි මම හිතන්නේ. නෑ ඔබතුමා සුදුසු නෑ. එහෙම කියන කවුරු හරි ඉන්නවද ඔබට ඇහිලා තියනවද එහෙම කවුරු හරි ඇහිලා නැහැ ඉතින් හැමෝම කියන්නේ ඇයි ඉල්ලුවේ නැති කියලා මොකද මේ මම මේක කියන්නේ මොකක් හරි මගේ නොසුදුසුකමක් ඇති නේද නැත්නම් ලැබෙනවනේ
ජනතාවගේ සුදුසුකම තිබිලා එක නොසුදුසුකමක් ඇති මට මොකක් හරි. හොඳයි මෙහෙමයි. දැන් දේශපාලනය සම්බන්ධව කතා කරද්දී ගොඩක් අය දේශපාලනය පිළිබඳව තිත්ත වෙලා ඉන්නේ මේ දවස්වල. දැන් 2015 දී යහපාලන ආණ්ඩුව වෙනවා. අවුරුදු කීපයක් යන කලින් යහපාලන ආණ්ඩුව තිත්ත වෙනවා මිනිස්සුන්ට. ඊට පස්සේ ඔබ ඇතුළු බොහෝ කණ්ඩායම් විශේෂයෙන් ප්‍රගතිශීලී කණ්ඩායම් සහ අපි දැක්කා ජාතිමාමක බලවේග ඔක්කොම එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගේනවා ජනාධිපති පුටුවට. ගෙනල්ලා අවුරුද්දයි මාස කීපයක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ ගෝඨාභය මහත්තයා ආවට පස්සේ ආණ්ඩුවක් වෙනවා පොදුජන පෙරමුණ ප්‍රමුඛ. හැබැයි මේ වෙනකොට ආණ්ඩුවට කට්ටිය බනිනවා කියලා ඔබතුමා දන්නවද පිළිගන්නවා? ඒක ආණ්ඩුවට බයිනවා කියන්නේ ඔක මතයක්. මොකද අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන රක්ෂිත මේ පහුගිය කාලේ ගෝලීය වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථිකයේ ලොකු ප්‍රශ්නයකට පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ආර්ථික අවපාතයක්නේ. එතකොට මේකේ මේ වෙනකොට සියලුම ව්‍යාපාර කටයුතු සෑම ශ්‍රේෂ්ඨයකට මේක බලපාලා තියෙනවනේ. සෑම ශ්‍රේෂ්ඨයකටම බලපාලා තියෙනවා. එතකොට මේකෙදි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 ජනාධිපති වෙනකොට මේ රට අරාජික වුණු රටක්. මොකද අපි 2015 මේක බාර දෙනකොට රට ආරක්ෂාවෙන් සුරක්ෂිත රටක්. ඉතින් ආර්ථික වර්ධන වේගයෙන් ඉහළට ගිහිල්ලා තිබ්බ රටක්. හැබැයි ඊට පස්සේ අපිට ආපහු දැන් මහින්ද මහත්තයා ඉන්නකොට ණය ගත්තා. හැබැයි ණය වලට සාපේක්ෂව සාධාරණයක් කළා රටට. ගුවන් තොටුපළක් හැදුවා, වරායක් හැදුවා, මහා මාර්ග පද්ධතිය අපි දැක්කා එදා 2010 ඉඳන් 15 වෙනකන් රටේ වුණු සංවර්ධනය. අපිට හීනයක් වෙලා තිබ්බ ගම්පහ පාරවල් මගේ පාරවල් ඔක්කොම කාපට් කරලා තියෙනවා. හැබැයි දැන් ආපහු පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලේ අපි නගර සභාවේ වියදමෙන් අපේ සල්ලි උනේ. අනිපානම් බදු ගෙවුණු ජනතාවගේ එයාලගේ සල්ලි වලින් පාරවල් කාපට් කළා මම. ඉතින් සාමාන්‍ය නගර සභාවකට ඒක හීනයක්. හැබැයි අපි ඒක කරා. මේ වර්තමාන තත්ත්වයට ආපහු රට ගේනකොට ගෝඨාභය මහත්තයා නව දැක්මකට අනුව සෞභාග්‍ය දැක්මට අනුව දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදි දැක්වුවානේ. ඒකට අනුව කටයුතු කරන්න මුලින් ඉඳන් හම්බුන්නේ නැහැ මේ වසංගතෙත්. හැබැයි දැන් වෙනකොට හරිතන්ට රට කන්වර්ට් කරගෙන යනවා. මේකෙදි බාධක තියෙනවා මේ මතයක් තමයි මේ ආණ්ඩුවට බයින් එක. මේ ආණ්ඩුවට බයින් එක ඇවිල්ලා මේ විපක්ෂයේ මේ ඇවිල්ලා කැම්පේන් එක විපක්ෂයේ. එතකොට මේකට මේ අපි හැම උපයෝගී කරගන්නවා. මේ ඇවිල්ලා මේ නොටෝරියස් පබ්ලික් කියලා ඔකට ඉතින් අපි එච්චර කලබල වෙන දෙයක් නැහැ. හොඳයි. දැන් ආණ්ඩුව දැන් අපි කියලා කියපුවා නොකරනවනම් ප්‍රශ්න නැහැ. රැකියා ලක්ෂයේ වැඩසටහන ආරම්භ කළා. ඒකේ මේ වෙනකොට 40000කට විතර රැකියා ටික ලැබිලා තියෙනවා. ඉතින් වසංගතෙත් එක්ක ඊළඟ කණ්ඩායම මේ පුහුණු කිරීමේ කටයුතු මොකක් හරි නතර වෙලා තියෙනවා. හැබැයි ඒකත් ඉක්මනට කෙරෙනවා. පාරවල් ටික දැන් කිලෝමීටර් ලක්ෂ වැඩසටහන ආරම්භ වෙලා තියෙනවා. අපේ ගම්වල කාපට් කරන වැඩ පටන් අරන් තිනවා. එතකොට හැම ග්‍රාම සේවකම් 14 18ම ලක්ෂ 20 ගානේ. ඒක දැන් මේ දවස්වල යෝජනා ටික එකතු කරගෙන යනවා. ඉතින් ඒ අවශ්‍ය සංවර්ධන ක්‍රියාවලිය වෙනවා. රටේ ආර්ථිකයත් එක්ක තියෙන ගැටලුවක් නින්ද තමයි ඔය විවිධ චෝදනා එන්නේ. මම හිතන්නේ ඕක කෙටි කාලීන විසඳුම මොකක්ද දැන් හොඳම දේ රක්ෂිත. මේ වසංගතයේදී රටවල් හොඳම රටවල් 10 අතරට අපි ආවා. එතනට අපේ ජනාධිපතිතුමා මේ සෞඛ්‍ය අංශයත් එක්ක එකතු වෙලා මේක කරන්න පාලනය කරා. එතකොට මේ වෙනකොට තව දැන් අපි බැලුවාම ලෝකේ දියුණු රටවල් තව එන්නත විද ගන්නත් බැරුව ඉන්නවා. හැබැයි අපි මේ වෙනකොට අපි ලක්ෂ 12කට 13කට එන්නත මේ විදලා ඉවරයි. ඒකෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ ප්‍රයොරිටි එකක් දෙන්නේ කොහොම 60න් උඩ මේ 60ට වැඩි අයට. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මොකද අපේ අතීතයේ අපේ වර්තමානට ගෙනාව ඒගොල්ලෝ. ඒගොල්ලෝ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් දැන් ඔබතුමා කියනවා මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. ඒවා ඔක්කොම මේ ඔය කියන විදිහට සිද්ධ වෙද්දි තමයි මේ මිනිස්සු බනින්නේ. ඇයි මිනිස්සුන්ට මේක දැනෙන්නේ නැත්තේ? දැනෙන්නේ නැති හේතුව උනේ මේ වසංගතෙත් එක්ක ඇතිවෙච්ච මේ මිනිස්සුන්ට ලොකු පීඩනයක් ආවනේ රක්කිත. ඔබතුමා තරුණ දේශපාලකයෙක්. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පටන් ගත්තට පස්සේ ඒ ආණ්ඩුව දිගටම තියනවද නැද්ද තීරණය කරන්නේ මධ්‍යස්ථව හිතලා වැරදි බාර අරගෙන ඒවට පිළියම් දීලා ඉස්සරහට යන තරුණයන් එක්ක යන කණ්ඩායම් වලට. මම හිතනවා ඔබතුමා තරුණයෙක් විදියට ඒ ප්‍රශ්න වලට විසඳුම් පිළිබඳව ඔළුවේ තියන් ඇති. රටේ බඩු මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට රටේ විවිධ අපි දකින පාරිසරික ප්‍රශ්න පිළිබඳ තිබෙනවා. ඔබතුමන්ලට බැරිද හඬක් නගන්න තමන්ගේ ආණ්ඩුවෙන් වෙන වැරදි සම්බන්ධව? අනිවාර්යෙන් අපි කතා කරනවා. අපි ඉදිරියේදී ඒ ගැන මේ අපි නාම රාජපක්ෂ මන්ත්‍රීතුමත් අපි ඇමතුමත් එක්ක
අපි තරුණ මන්ත්‍රීවරු මේ දේශපාලඥයෝ හැටියට එතුමත් එක්ක සාකච්ඡාවක් කළා තිනවා. අපි පසුගිය දින කිහිපයේ මම ලංකාවේ නගරාධිපති සම්මේලනයේ මහනගරාධිපතිවරුන්ගේ සම්මේලනයේ ලංකාවේ ලේකම් අපි අපේ අධිකරු හදවතේ නායකතුමා අගමැතිතුමත් එක්ක සාකච්ඡාවක් කළා. සියලුම මහනගරාධිපතිවරු 24 දෙනා කොළඹට ඇවිල්ලා. ඉතින් අපි මේ අවස්ථාවේදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ එතුමත් එක්ක විශේෂයෙන්ම සාකච්ඡා කළා. අපිට ඒ ගැටලු පිළිබඳ ශනික ප්‍රතිචාර ලැබිලා ඒ අමාත්‍යාංශ වල ලේකම්වරු අපිට මේ වෙනකොට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටේ ආර්ථිකය පිළිබඳ මේක අපේ රටේ වෙච්ච දෙයක් විතරක් නෙමෙයි ලක්ෂක්ෂිත. මම මේකයි කියන්නේ මේක ගෝලීය වසංගතයත් එක්ක ගෝලීය ආර්ථිකය කඩා වැටලා තියෙනවා. පැහැදිලි. එතකොට දැන් ජනාධිපතිතුමා හොඳ තීරණ කිහිපයක් ගත්ත පහුගිය කාලේ අර යම්කිසි සීමා පනවලා රටේ මුදල් ඉටලියට එළියට යන එක පොඩක් අතර කළා තියෙනවා. හැබැයි ඒක තුල ව්‍යාපාර කරපු අයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ජනාධිපතිතුමා ඒකත් තේරුම් ගන්න මේ ව්‍යාපාරිකයන් යම්කිසි සාධාරණයක් කරයි කියලා අපි බලමු. මොකද චීනෙත් එක්ක ගොඩක් අය ජීවත් වුණා ලංකාවේ. චීනෙන් බඩු ටික ගේනවා. අපි ඕඩර් කරාම ටක් ගාලා මෙහෙට ඒ අවශ්‍ය මැෂින් ටික ගේන්න පුද්ගලයෝ හිටියන් දැන් අද ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාර නතර වෙලා තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ ඒක ජනාධිපතිතුමා තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්න ඒකට යම්කිසි සාධාරණ වැඩපිළිවෙලක් හදලා දෙන්න ඕනේ. නැත්නම් අපි එක දෙයක් එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න 1000ක් වැඩි කරගෙන වැඩක් නැහැ. ඉතින් අපි මේකෙදී නාමල් ඇමතුමත් එක්ක අපි විශේෂයෙන්ම අපේ මේ තරුණ දේශපාලඥයන් හමුවක් අපි දිදි බලාපොරොත්තු වෙනවා. ඒකෙදී අපි සාකච්ඡා කළා අපේ මතය යූත් ෆෝරම් එකේ යූත් පොලිටිෂියන්ලාගේ මතය ප්‍රකාශ කරනවා. හොඳයි. දැන් නාමල් රාජපක්ෂ කියලා කියන්නේ ලංකාවේ තරුණයන්ගෙන් වැඩිම බලතල තියෙන කෙනා. මොකද ඔහුගේ බාප්පා ජනාධිපති, තාත්තා අගමැති, තවත් බාප්පලා රජයේ ප්‍රබලයින්. එතකොට එතුමට කරන්න පුළුවන් දේවල් බොහෝයි. අපි දකිනවා ඔබත් එක්ක බොහෝම ළඟින් ආශ්‍රය කරන മന്ത്രിවරයෙක්. එතුමා දැන් නාමල් රාජපක්ෂ කියන ඇමතිවරයාත් අපි දකිනවා සමහර ආණ්ඩුවේ දේවල් සම්බන්ධව ප්‍රසිද්ධි විවේචන කරනවා. සමහර දේවල් පිළිබඳව මේක මෙහෙම වුණා නම් හොඳයි වගේ ඒවා දාලා තියෙනවා මම දැක්කා. දැන් එතකොට මේ සම්බන්ධ මීට කලින් නාමල් රාජපක්ෂ කියන චරිතයත් එක්ක ඔබ කතා කරලම නැද්ද? මේ රටේ ඇත්තටම මිනිසුන්ගෙන් බනින්න බැනුම් අහන මේ ප්‍රශ්න පිළිබඳව රිදෙනවානේ ඇත්තටම දාඩිය මහන්සියෙන් හදපු පක්ෂේ තමන්ගේ ආණ්ඩුව. ඒවට රිදෙනකොට ඒගොල්ලොත් එක්ක කතා කරලා නැද්ද? නෑ එතුමාලත් පිළිගන්නවා යම් තැන්වල ප්‍රායෝගික නෑ. ඒ ප්‍රායෝගික නැති තැන්වලදී අපි මේ මතය ප්‍රකාශ කරන්න ඕනේ. නැත්නම් ඒදී දිගින් දිගටම ඉස්සරහට වෙන්න ගියොත් අපි අමාරුවෙන් හදපු පක්ෂේ සහ අමාරුවෙන් හදපු ආණ්ඩුව රටේ විශ්වාසක ජනතාව බලාපොරොත්තු 69 ඡන්ද දුන ආණ්ඩුව අපිට නැති කරගන්න බෑ. හැබැයි අපි ඒක ආරක්ෂා කරගන්න මේකේ නිවැරදි කරගන්න අපි ඒ අවශ්‍ය කටයුතු කරනවා. අපි ඇත්තටම අපිට දැන් තියෙන ඉස්සර හිටපු ජනාධිපතිතුමාට දැන් අපිට කතා කරන්න බෑනේ. හැබැයි අපේ ජනාධිපතිතුමාට අපිට මේ WhatsApp එකේ මැසේජ් එකක් දාලා රටේ තියෙන ප්‍රශ්න කියන්න පුළුවන්. එතුමා ඒකට ඇහුම්කන් දෙනවා. ඒකට අපි අගමැතිතුමා එහෙම කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඇත්තටම මේ කතා කිරීමට හැකියාව තියෙනවා. එතුමාගේ පෞද්ගලික ලේකම්ට ඕනම අවස්ථාවක් කොල්ලගෙන ඉස්සරහිට ලේකම්ට අපිට එහෙම කෝල් කරන්න බෑ. හැබැයි එතුමාට අපි ඒ අවස්ථාව තියෙනවා. අපි ප්‍රශ්න ඕනලා අගමැතිතුමාට කතා කරන්න පුළුවන්. අගමැතිතුමාගේ ලේකම්වරුන්ට කතා කරන්න පුළුවන්. ඉතින් අපිට ඉස්සර ඒ අවස්ථාව තිබෙන්නේ නෑනේ. රටේ ජනතාව ඇත්තටම අපි ගම්පහ තියෙන ප්‍රශ්න අගමැතිතුමාගේ කාර්යාලයට යවලා විසඳ ගන්නවා. අපි පක්ෂ නිර්මාණතුන බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් මෙහෙමයි මේ අපි 100%ක් සර්ව සම්පූර්ණ නෑ. අපි හැමෝම කෘතඥ මිනිස්සුනේ. අපිට 100% හරියට කරන්න බෑ. හැබැයි මේකෙදි මේ ආණ්ඩුව මං හිතනවා තව ටික කාලයක් යනකොට මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ තැනට මේ ආණ්ඩුව ගේන්න ඕන. නැත්නම් අපිට යන්න බෑ ඉස්සරහට. අපි හිතුවද ඉස්සර නාමල් ඇමතුමාට කොච්චර මඩ ගැහුවද? හැබැයි අද බලන්න ක්‍රිකට් මේ ක්‍රීඩාව අපි ක්‍රීඩා අමාත්‍යාංශේ කොච්චර නිවැරදිව හරි දැක්මකට යනවද කියලා. එහෙනම් තරුණයාට තැනක් දෙන්න ඕනේ. තරුණයා තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් කෙනා. ඉතින් ඒගොල්ලන්ට තව අවස්ථාවක් දී යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. මොකද මට අවුරුදු 22 මේ නගර සභා පාලනයට හම්බුනාට පස්සේ මට ඉස්සර මයික් එකක් දුන්නා මැස් දෙකට කඳුළු වෙනවා. මම එතන හිටියේ. හැබැයි අද මගේ අධ්‍යාපනයේ මට මගහැරුණු ඒ ශ්‍රේෂ්ඨයන් ටික මම ඒවා ටික ආවරණය කරගත්තා. මම පරිපාලනයෙන් ඊටාම දක්ෂ විදිහට දේශපාලනඥයෙක් හැටියට පරිපාලනයෙන් අවුරුදු 16ක් ආයතනයක් පාලනය කළා. ඒ ආයතනේ කඩා වැටුනේ. මොකද හිටපු නගරතුමා කෝටි 20ක් විතර ණය අරන් තිනවා. හැබැයි මම අවුරුදු එයා හිටිය අවුරුදු 8යි. මම දැන් අවුරුදු 16ක් වෙන මේ අවුරුද්දත් එක්ක උපනගරාධිපති අවුරුදු 4යි. ඉතුරු අවුරුදු 12 නගරාධිපති. මම මගේ දූර කාලය තුල 7-5ක් වන් නගර සභාවට ණයක් අරන් නැහැ. ආයතනේ ඔසවා තබන්න තමයි මම කටයුතු කරන්නේ. අපි තරුණයෝ හැටියට අපිට ඕනේ අපි වැඩ පෙන්නන්න. එතකොට ඒ තුල එන බාධක වැඩි. ඉතින් බාධක ජය ගන්න බැරි නම් අපි වැඩක් නැහැනේ. හැම මගේ ජීවිතේ මට ලැබුණු පන්නරය අභියෝග වලට මුහුණ දුන්න හින්දා. හැම අවස්ථාවෙදීම අර රිස්ක් එක ගත්ත හින්දා තමයි මම ඉස්සරහට ගියේ.
එරංග සේනානායක කියලා කියන්නේ දැන් ගම්පහ මිනිස්සුන්ට මහා දෙවන්තේ. හැබැයි අපිට නිකන් පේනවා ගොඩක් අය කියනවා ගම්පහට විතරක් නෙවෙයි එරංග සේනානායක ජාතික දේශපාලනට එන්න ඕන. ජාතික දේශපාලන ප්‍රශ්න පිළිබඳ එරංග සේනානායකගේ මතය මොකක්ද? එයාගේ දැක්ම මොකක්ද? ඒ වෙනුවෙන් තමයි මම මේ ප්‍රශ්න කරේ ජාතික දේශපාලනය සම්බන්ධ කාරණා. ගම්පහ ඔබතුමා ගම්පහ කියන නගරය ලස්සනට හැදුවා කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. ප්‍රශ්න අඩු කරා කියලා මතයක් තියෙනවා. ගම්පහ වෙනුවෙන් ඔබ කරලා තියෙන දේවල් මොනවද? මේ ඇත්තටම රක්ෂිත ගම්පහ කියන්නේ මහා අවිධිමත් නගරයක්. තාම හදනවා. මේක හදලා දැන් අපි ගම්වල ගත්තොත් මම මේක බලලාට තේරෙයි. මම කියන්නේ එකම දේ. මම දේශපාලන වේදිකාවම කාටවත් වැඩි චෝදනා මගේ Facebook එකේ වුණා බලන්න මම කාටවත් බැනලා වැරදි දේවල් දාන්නේ නෑ. මම අනුන්ගේ වැරද්ද දැක්කොත් ඒක අනිවාර්යෙන් කියනවා අපි වැරද්දක් පෙන්නු මම ඒක නිවැරදිකම. අපි සීඩිය සාදාන නෑනේ. එතකොට ගම්පහට මම කියන්නේ එදා තිබුණු ගම්පහයි අද තිබුණු ගම්පහයි ගම්මට්ටමින් බලන්න පුළුවන්. අද ගත්තාම වර්ග කිලෝමීටර් 37කින් වපසරකින් වටවුණු ගම්පහ මහනගර සභා සීමාවේ 95%ක්ම 95%ටත් වැඩි ප්‍රමාණයක් පාරවල් ටික සංවර්ධනය වෙලා ඉවරයි. තව ප්‍රධාන පාරවල් කීපයයි තියෙන්නේ. මම කියන්නේ මේක ඇත්ත ඇටි සැටියෙන් ගම්වල ජනතාවට පේන්න ඕනේ. ඒක දකින්නවා. ඒ නිසානේ මම මේ තුන් වතාව නගරාධිපතිනේ. ඉතින් 2009 මම ඒ ආරම්භ කරපු ගමනත් එක්ක බැසිල් රාජපක්ෂ මැතිතුමා මට විශාල ශක්තියක් ලබා දුන්නා. මම දන්නේ රක්ෂිතේ මම ඇත්තටම හීනයක් හැබෑ කරගත්තා වගේ එතුමා හිටිය කාලේ මොකද මම පාර ගිහිල්ලා හවසට බලලා දවස් දෙක තුනක් යනකොට කාපට් එක දාලා දෙන්න මට්ටමට මට එතුමා සහයෝගයක් දුන්නා. ඒ වගේ මම පාරවල් 28ක් කාපට් කරා. ප්‍රධාන පාරවල් 48යි තිබ්බේ. ඊට පස්සේ පෞගිය දැන් ජනාධිපතිතුමා පත් වුණත් එක්ක අපේ ආණ්ඩුවක් තිබ්බේ නෑනේ. ජනාධිපතිතුමා හිටියා. ඉතින් ඒ දවස් ටිකේ 2018 ඉඳන් මම නගර සභාවේදීම පාරවල් 12ක් විතර කාපට් කරා. දැන් ආපහු දැන් පාරවල් 22ක් කාපට් කරන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මාකට් එක කඩලා හදන්න දැන් සියලුම කටයුතු ලෑස්ති කරලා ඉවරයි. මොකද මාකට් එක තමයි අරාජික වෙලා තියෙන නගරේ. අපි පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්න දුම්රිය ස්ථානේ නවීකරණය කළා. අලුත් ගුවන් පාලමක් හැදුවා. මගී පාලමක් හැදුවා. හරිද? එතකොට මාතෘසායන දෙකක් හැදුවා. යක්කල මේ ගොඩනැගිල්ල කළුතෙන්ම නගර සභාවේ විදමෙන් කෝටි 14ක් වියදම් කළා හදනවා. මහනගර සභාවේ ඉස්සර වහිනකොට කුඩ තියාගෙන හිටිය ඔෆිස් එක ඇතුලේ. හැබැයි දැන් AC කළා ඔක්කොම නිලධාරීන් හොඳ වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. දැවන්ත පුස්තකාලයක් හදලා තියෙනවා. ගම්පහ කියන්නේ ඇත්තටම මේ ආදර්ශමත් නගරයක්. මොකද මේ කාලෙට මට නගරය ආරක්ෂා කරගන්න හැමුණා යම්කිසි පැති කීපකින්. ඇත්තටම අපි මේක ගොඩක් ලංකාවේ පහුගිය දැන් ආందోලන ලක් වුණු කරුණක් තමයි හරක් විකුණ මරන්නේ නැති එක මම ඒක කරේ 2011. ලංකාවේ ඉස්සෙල්ලාම හරක් මස් විකුණන එකත් ගව ඝාතන නැත කරේ ගම්පහ මහනගර සභාව 2011 ඉඳලා 2011. අද අපි පුට්සිරිවත් හරක් මස් තියන්නේ. අපේ නගරේ මසාජ් සෙන්ටර් නේ. එතකොට ඔය ආවඩිගාඩි ගෙස්ට් හවුස් දාන්න දෙන්නේ නේ. ඒව නියාමනය කරලා තියෙන්නේ. ඇත්තටම නැත්තම් මේක පාලනය කරන්න. මොකද මේක এডুকেෂන් සිටි එකක් නේ. මේකට 40000 50000ක් දවසට ළමයි එනවා. එතකොට අපි පහුගිය කාලේ අර රිසර්ච් ගොඩක් කරා. ඉතින් ඒකදී අපි ওই තීරණ අරන් තින්නේ අපි යම් ක්‍රවුඩ් එක බැලන්ස් කරගන්න ඕනේ. ඒකවල ආරක්ෂා කරගන්න. මොකද 17ත් 28ත් 24ත් අතර තමයි වැඩිපුර ඉද සෙන්සුරාදා හැපනිං වල ඉන්නේ. ඉතින් ඒක නිසා අපි ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ. ඒක ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒකද අපේ නංගිලමල ආරක්ෂා කරගන්න ඉපේ. මොකද අද සමාජයට ඉන්නේ අපි එදා හිටපු සමාජනේ. අපි එදා ගම්පහ නගරයට ගිහලා වල බෑල්ලා ස්ටේෂන් එකේ ඉඳලා කොල්ලොත් එක්ක රවුමක් ගහලා ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා දැන් එහෙම නෙවෙයි. අර ස්ටෑම්ප් එකක් කටේ දාගෙන නැත්තම් අයිස් ටිකක් ඕවා තමයි එක එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා තියෙන්නේ. ඒකෙදි ඒක නත් හිතලා තියනවද මේ? ඇත්තටම අපි මේක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. අපි බුද්ධාංශෙත් එක්ක ලොකු වැඩ කීපයක් කරනවා. මේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යහපත් සමාජයක් ගොඩනගන්න. මේ යහපත් සමාජයට දෙන්න පුළුවන් ඒගොල්ලෝ වැරදි මාර්ගයට යන්න පුළුවන් පැතිකඩවල අපි අහුරලා තියෙනවා. ඒ නිසා අපි නගරය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ දුර කාලය තුන ණය වෙන්නේ නැතුව රජයේ ප්‍රතිපාදනත් යම් තැන්වලදී අරගෙන වරිපණන් ගෙවන ජනතාවට ලොකු සාධාරණයක් කළා. මොකද මම එනකොට වසම් 13ක විතර කුණු වැද්දා. අපිට 33 කුණු වදිනවා. අද ඔක්කොම ඔන්ලයින් කරලා දිනවා. වරිපණන් ගෙවන්න පුළුවන්. විදුලි රේඛා සාතික ගන්න පුළුවන්. එතකොට ගලි බවුසරේ වෙන් කරගන්න පුළුවන්. පිට්ටනිය වෙන් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම ඔන්ලයින් තාක්ෂණයක් අපි ලබා දීලා දෙනවා. ඉතින් මේ තාක්ෂණයත් එක්ක අපි හැබැයි අපි මේ නගර සභාවෙත් ලොකු අඩුපාඩු ටිකක් තියෙනවා. දැන් අපි මොන දේ පොලිසිය සදලා මොන දේ ක්‍රියාත්මක කරන්න අවස්ථාව ගොඩනගලා දුන්නා. අපේ නිලධාරී පෙළක් අය ඉන්නවා සේවකයෝ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක තුල අපිට ලොකු හැලහැප්පීම් තියෙනවා. ඒ රංග කියන්නේ දැන් කිව්වොත් දැන් කරා. මගේ හැටි එහෙමයි.
එතන තමයි දේශපාලඥයෝ ඉන්න ඕනේ. ගොඩක් දේශපාලඥය කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. මිනිස්සුන් ළඟට ආවා මේ මිනිසුන්ට මේ ගොරවල පුප්පලා ඒ මිනිසුන් මේ පහත් කළා හරියන්නේ. එන මිනිස්සයා උඩින් උස්සලා තියලා වැඩේ කරලා දීලා යවන්නයි ඕනේ. මගේ මම සේවකයන් කියන්නේ ගේට්ටුවෙන් ඇතුළට එන මිනිස්සයා දෙවියෙක් විදියට සලකලා වැඩේ කරන්නේ. එහෙම කරන්නේ නැහැ මේගොල්ලෝ. නමුත් එතනට යන්න කියලා නෑ මං කියන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන දේ අපි මේ ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න තමයි අපි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් දේශපාලඥයෙක් ඡන්ද ඉල්ලන කාලෙට හලෝ කොහොමද අනේ කොහොමද එහෙම කියාගෙන එනවා. ඡන්ද දිනුවට පස්සේ එන්න පස්සෙන් එහෙමනේ. ඒ රංග සේනානායක කියන මනුස්සයා ගැන එහෙම කියන්නේ නෑ ගොඩක් අය. හැමෝම කියන්නේ ඔහු මොකක් කර වැඩක් කරගන්න පුළුවන් මිනිහෙක්, වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් කියලා. දැන් ඒ රංග වගේ කෙනෙක් නගර සභාවෙන් දෙද්දිත් එතනත් වැඩ කරන්නේ නැති මිනිස්සු ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ වගේ අය ඉන්නවා. කියන්නේ බහුතරයක් නෙමෙයි. සුළුතර පිරිසක් ඉන්නවා. ඉතින් මේ ඒක අපි ඉන්න වෙලාවට ඒක වැඩේ කරනවා නැති වෙලාවට මකාරිනවා. එහෙම නෙමෙයි මම කියන්නේ මේ රටේම සමස්ත මේ රාජ්‍ය සේවයේ වෙනස් යුතුයන් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මම දැන් ඔටෝමේට් කරලා තියෙන්නේ. දැන් ඒල පොලිමේ ඉන්න ඕනේ නැහැ නේ වරිපණන් ගෙවන්න. කඩකුලි ගෙවන්න පොලිමේ ඉන්න ඕනේ. ඉතින් මේක ජනතාවට ඇබ්සෝබ් කරන්න ඕනේ ගම්මට්ටමෙන් ගිහිල්ලා. දැන් මන්ත්‍රීන්ට මං කියලා තියෙන පුළුවන් තරම් ජනතාව ඒකට කන්වර්ට් කරන්න කියලා. ඒතකොට ඇවිල්ලා පොලිමේ අවු හිටගෙන ඉන්න ඕනේ නැහැ. දැන් ඊයේ පෙරේද රක්ෂිත මේ හදිසියේ අපිට වැක්සින් මේ එන්නත් 7000ක් ලැබුණා. ඉතින් ඒකෙන් මම ටක් ගාලා යක්කලට වෙන් කරගත්තා. ඉතින් ඒ එදා රෑ මේ හට් ටික ගහලා ඉරිදා දවසක් සමුද වැඩේ කරේ. ඉතින් මේ එදා හට් ටික ගහන්න බැරුණා. ඒක Facebook දාලා තිබ්බා. පහෝදාම අපි මේ වැඩ ටික කරා. ඉතින් හරි මේ වගේ අඩුපාඩු අපිට මේ පෙන්නනවා මේ ඉස්සර වගේ නෙමෙයි. දේශපාලඥයෝ ඉස්සර බයයි. හැබැයි දැන් රටේ ජනතාව බය නැහැ. මම කියන්නේ ඒක හරි. විශේෂයෙන්ම සමාජ මාධ්‍යත් එක්ක. එතනට යන්න ඕනේ. එතකොට තමයි හරි ඇත්ත හරියට කෙනාට වැඩ කරන්න පුළුවන්. මොකද මේ කාටවත් බය වෙලා මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැහැ. දැන් එරංග සේනානායක දේශපාලනයට එන්නේ නගරාධිපති ධුරයට කලින් උපනගරාධිපති විදියට. තාත්තා ලොකු පුෂ් එකක් දුන්නා මං හිතන්නේ ඔයාගේ ලයිෆ් එකේ. තාත්තත් එක්ක බැඳිච්ච දේශපාලනය විස්තර කරනවා. මම හිතන්නේ අපි මම දේශපාලනේ මගේ තාත්තගේ ඇවෑමත් එක්ක ඉතින් මගේ පරම්පරාවගත මේ අම්මගේ පැත්තත් දේශපාලනේ තාත්තගේ පැත්තත් දේශපාලනේ. තාත්තගේ පැත්ත UMP අම්මගේ පැත්ත ශ්‍රී ලංකා. හරිද? එදා අපි අම්මගේ තාත්තා ඇවිල්ලා SD බණ්ඩාරනායක මැතිතුමත් එක්ක අපි ශ්‍රීනිවාස බණ්ඩාර මැතිණියත් එක්ක දේශපාලනය කරපු කෙනෙක් යාපාපුවාම ගිහලා තමයි කියන්නේ. එයා තමයි කිරදීවිට පළවෙනි මෙම්බර්. මාගල් දේශපාලනේ. එතකොට තාත්තගේ පැත්තේ තාත්තගේ අයියා පළාත් සභා මන්ත්‍රී තාත්තා අවුරුදු 15ක් විපක්ෂ නායකව ගම්පහ ප්‍රාදේශ සභාවේ ඊට පස්සේ 2002 වසරේ ගම්පහ මහානගර පළවෙනි මහානගර සභාවේ පළවෙනි උපනගරාධිපති. තාත්තා හදිසි ඝාතනයකට ලක් වුණා 2002 වසරේ. හදිසි අනතුරකට ලක් වුණා. ඊට පස්සේ අනතුරක්ද ඝාතනයක් වුණා තාත්තව ඝාතනය කරා. මොකක්ද ඒ කතාව? මම හිතන්නේ මේ දේවල් හිතට වේදනාවක් දෙන දේවල් කතා කරන්න මම කැමති නෑ රක්ෂිත. මේ ඉතින් ඒකත් එක්ක තාත්තගේ ඇවමවත් එක්ක මාව දේශපාලන තල්ලු වුණා. එහෙමම තාත්තා නතර කරපු තැනින් මට ආරම්භ කරන්න පුළුවන් වුණා. අද සතුටුයි ඒ කියන්නේ තාත්තගේ ගමන. ඇත්තටම සතුටුයි මොකද මම මේ දේශපාලන කරන්න බලාපොරොත්තු නැහැ තාත්තගේ ප්‍රශ්නෙත් එක්ක. ඇත්තටම මම රට යන්න හිටියේ ජපානට යන්න. ඉතින් මම මේ කටයුතු නතර කළා. මට බැරි වුණු ඉගෙන ගැනීමේ කටයුතු ගමක තාත්තගේ ප්‍රශ්නෙත් එක්ක මට මේ දේවල් බලපෑව ගොඩක්. ඉතින් මම මේ දේවල් දැන් ඔක්කොම හරියට කරගෙන තාත්තගේ හීනේ හැබෑ කරා තුන් පාරක්. ඒ කියන්නේ පුතෙක්ගෙන් වෙන්නත් ඕනේ. දැන් තාත්තගේ දේශපාලනය තෝරගන්නේ අම්මා මොකුත් කිව්වේ නැද්ද? අම්මා UNP කිව්වනේ. නෑ ඉතින් දැන් මම ආරම්භ කරේ මේ අයත කතාවරු එක්සත් ජාතික පක්ෂේ 2006 වසරේ. 2006 පුනගරාධිපති වුණා ඡන්ද 2000ක් අරගෙන. ඊට පස්සේ 2009 නගරාධිපතිකම ලැබුණා මට. ගොඩක් එක්සත් ජාතික පක්ෂේ හිටියේ බොහොම අමාරුවෙන් මට. ඇත්තටම හිටියට හරිම අමාරුවෙන් ඒ අවශ්‍ය ඉතින් මොකද උපනගරාධිපති හිටියයි කියලා මට ලයිට් එකක්වත් දාන්න දුන්නේ නැහැ. එහෙම ඉතින් ඉවසගෙන හිටියා. ඒ ඉවසී මං කියන්නේ එහෙම ප්‍රශ්න දාන මිනිස්සු ඉන්නවනම් වැඩ කරන මිනිස්සු ඒවා හෙලි කරන්න ඕන. ඉතින් ඒ කාලේ ඉතින් ඒවා මොකද මම ඒකට දොසක් කියන්නේ නැහැ. ඉතින් එහෙම ඒකක් පුද්ගලයන්ගේ හැටි. ඉතින් ඒක ඉතින් මම මොකද මම අජිත් මානප්පරු මගේ හිටපු නගරාධිපතිතුමා එතුමා ඉතින් මාව දේශපාලනයට එන්න කියලා ඡන්ද ටික ඉල්ලන්නේ කිව්වා. තාත්තගේ ඡන්ද ටික වාට තියෙනවා ඉල්ලන්නේ කිව්වා. ඉතින් ඒක අවස්ථාව දුන්නින්ද මම වැඩි මුකුත් කියන්නේ නැහැ. හරිද? ඉතින් ඉවසීමේ ප්‍රතිඵලයක් ලෙස
සෝචු කීකරු ගෝලය විදිහට මට උපනගරාධිපතිකම හිටිය මට නගරාධිපතිකම ලැබුණා. මම ඒකට කරදර කරා නම් බාධා කරා නම් ගේ කියන්නේ අපි භාෂාවෙන් කියන ගේම් ඉල්ලුවා නම් මට ඒක හම්බෙන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම 2010 බැසි රාජපක්ෂ මහත්මයා ගම්පහට ආවා. ඒකට 2009 දැන් යුද්ධෙත් ඉවරලා අතරම යුද්ධෙත් එක්ක මට ලොකු මහින්ද මහත්තයා මොකද ඒ දවස්වල පණ්ඩු බණ්ඩාරනායකතුමා එතන හැබැයි තින්නේ අපි දේශපාලන ප්‍රශ්නයක් නෑ. එතුමා ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක. ඉතින් මම මේ පැතිනවා අපි ඇත්තටම ලොකු සම්බන්ධතාවය ලැබගතුකමක් තිබ්බා. ඉතින් යුද්ධය වුණත් එක්ක මටත් ඇත්තටම අපි දැන් යුද්ධය වුණත් එක්ක අපි ඔක්කොම ගියානේ. ඉතින් ගිහිල්ලා මම සහායක දුන්නා. හැබැයි ඒකේ මම දැක්කේ ගම්පහ ජනතාව ලොකු සාධාරණයක් කරන්න හැකියාව ලැබුණා. මොකද මම UMP හිටියේ අවුරුදු 4යි. හැබැයි අවුරුදු 12ක් මෙහි මහින්ද මහත්තයත් එක්ක. එතකොට මේකෙදි ඒක වෙනස කියන්නේ රක්ෂිත මං පළවෙනි පාර ඡන්ද 2000ක් අරගෙනනේ මේ උපනගරාධිපතිතුනේ ඔටෝ ඒ පාර නගරාධිපතිතුම හම්බ වුණා. හැබැයි දෙවෙනි පාර ඡන්ද 48000න් 23731ක් මම බුලත් කොලෙන් ගත්තා. එතකොට මට වැඩි පල්ලෙහාට ඉල්ලුවේ මේ ලක්ෂ්මන් ගුණවර්ධන මහත්මයා එතුමාට ඡන්ද 8000යි. 8000යි. ඔව්. 15000කට වැඩි ગેප් එකක් තියෙනවා මම බුලත් කොයි මේක දේශපාලනේ පක්ෂයක් අදාළ වෙන්නේ නැහැ මේ දේශපාලඥයාට. දේශපාලඥයා කියන්නේ ජනතාවගේ මිතුරා. එතකොට ඌක හරියට තේරුම් අරන් ගනුදෙනු කරන්නේ නැති ඇත්තට තමයි පක්ෂයක් දාලා තියෙන්නේ. දැන් ඇත්තටම පුද්ගලයා මත පදනම් වෙන ඡන්දයක් මේ පදනම් වෙන දෙයක් තමයි මේ ඡන්දේ කියන්නේ. දැන් අපි තාත්තා ඉල්ලනකොට UMP කේ තාත්තා ඉල්ලුවට ශ්‍රී ලංකා එකේ JP එකේ මේ තාත්තත් එක්ක ගොඩක් හිතවා. දේශපාලන කියන්නේ එහෙම එකක්. එහෙම එකක්. මම දකින්නේ මේ ගොඩක් අය වරද්දගෙන තියෙනවා. හැබැයි මගේ දේශපාලනේ ගොඩක් මන් තද්දේටම කරන්නේ ඡන්දේ කාලේ. නැත්තම් මං එන හැමෝටම උදව් කරනවා. නමුත් අපේ පාක්ෂිකව අපි රකින්න. මොකද අපි මේ පක්ෂ ආදාන මං ඇත්තටම මේ ගරු කරනවා අපේ ජනතාවට. ඇත්තටම අපි මේ පක්ෂ හදනකොට අපිට ආණ්ඩුවක් නැතුව අපිට එන තරජන ඉතින් මේව නවත්තන්න. ඉතින් ඒවා බාධක ජයගෙන මේ පක්ෂ හදලා ගම්පහ ආසනේ ඉස්සරහා උසෝල තබන ජනතාව ලොකු ශක්තියක් දුන්නා. දැන් මේ පක්ෂයට මුල්තර දෙන්න ඕනේ ඒක නිසා. ඔව් දැන් පැහැදිලි. එරංග සේනානායක කියන්නේ මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනන්න පුළුවන් කෙනෙක්. එහෙම තමයි මතයක් තියෙන්නේ ගොඩක් අයගේ. ඒක දැන් ඔබ කියපු විදිහට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද 2000 ගානකින් එන්නේ. ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලත් අති විශාල පරතරයකින් 2018 ඉතින් මේ කෝට්ටුවෙන් ඉල්ලුවේ. ඔව්. සලකුණු තුනක් වර්ධනයක් තියෙනවා. එතකොට දැන් මේ එරංග සේනානායකට ඡන්දෙන් ඉස්සරහට එන්න පුළුවන් කෙනෙක් බව හැමෝම දන්නවා නම් ගම්පහත් වැඩ කරලා තියෙනවා නම් ගිය පාරලා පාර්ලිමේන්තුවට යන්න තිබුණා. ගොඩක් අය ඇත්තටම එහෙම බලාපොරොත්තු වුණා. දැන් ඔබ කිව්වා වගේ කවුරු හරි කෙනෙක් මොකක් හරි තේන්නේ නැතිනේ. නොකිව්වට කවුරු හරි මේ කකුලෙන් ඇද්දා. ඒකනේ ඇත්ත කතාව. දැන් ඉස්සරහටත් එහෙම ප්‍රශ්න වුණොත් මේක ඇති වැඩක් නැහැනේ. ඔබතුමා මේ වැඩ කරන කෙනෙක් නම් නිකන් හැංගි ඉඳලා වැඩක් නැහැනේ. ඔබතුමා මේක ගැන හිතලා නැද්ද ඉස්සරහට ජාතික දේශපාලනට එන්න කවුරු හරි තවත් මේ බාධක කරනවා නම් කකුලෙන් අදිනවා නම් ඊළඟ පියවර මොකක්ද? ස්ටෙප් නෑ රක්ෂිත දැන් ඇත්තටම මේ පළාත් සභාව ඡන්ද දෙනවා ඉස්සරහට. ගොඩක් අය කියනවා ඉල්ලන්න එපා කියලා. මොකද මට මෙතන වැඩ කරලා අර නිකන් ඉඳලා පුරුදු නෑ ඊට පස්සේ කියලා මන්ත්‍රී කෙනෙක් වෙලා. ඔව්. ඉතින් නමුත් මම කිව්වා මට ඉල්ලන්න ඕනේ මොකද මම මෙතන ඉස්සරහට යන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඉස්සරහට ගියාට කමක් නෑ පළාත් සභාව මන්ත්‍රී කෙනෙක් වෙලා නිකන් ගිහින් පුටුව රත් කරන මලගවල් වල යන්නයි ඕවට ලෑස්ති වෙන්න එපා මේ වැඩ කරන තැන දාලා යන්න එපා කියලා. නමුත් මම කියන්නේ යන්න ඕනේ කියලා. පළාත් සභාවට යන්න හිතන් ඉන්නේ මන්ත්‍රී කෙනෙක් විදියට දැන් ඔබතුමාට සුදුසුකම් නැද්ද මහමැති පුටුව ගැන මම පළාත් සභාවට මම මේ ජේස්ටික් නෙමෙයිනේ. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලනට එද්දී රටේම මතයක් හැදුනා මේ ගෝඨාභය මහත්තයත් එක්ක එද්දී මේ ජේෂ්ඨයෝද අරවද මේවද නේ වැඩ කරන මිනිස්සු තමයි ඉස්සරහට යන්න ඕන කියලා. එහෙම නිකම්මටවත් සඳහනක් නැද්ද ඔබට ඉස්සරහට යන්න අඩුම ගානේ පළාත් සභාවේ ඇමතිවරයෙක් විදියට හරි වැඩ කරන්න පුළුවන් තැනක් නැද්ද තාම? තාම එහෙම පසුබිමක් ගොඩ නැගලා නැහැ. ඉතින් මම ඕවා ඉල්ලන්න යන්නෙත් නෑ රක්ෂිත. මොකද එන ඡන්ද වලට මුහුණ දීලා තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි නිකන් හුදකලා වෙලා තියෙන ගතියකුත් තියෙනවා ගම්පහට මන්ත්‍රීවරයෙක් නැති නිසා. ඉතින් දැන්ට නම් අපිට මේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මැතිතුමයි ඒ වගේම අපේ ආසනේ කටයුතු සම්බන්ධ අම්පාසනේ බාදිලා තියෙන අපේ නාලගොඩේ මැතිතුමාට. ඉතින් මැතිතුමාලගේ සංවර්ධනය වෙනුවෙන් එතුමාලගේ උපරිම දායකත්වය ලැබෙනවා. ඉතින් අර ගමට පොඩි
මේ ඉස්තරක් තියෙනවා. පොඩි කලකිරීමක් තියෙනවනේ. පොඩි එකක්. පොඩි දෙයක් තියෙනවා. ඉතින් නැත්තේත් නෑ. ඉතින් මම බලාපොරොත්තු දෙයක් මට කරගන්න බැරි වුණානේ. ඉතින් ජනාධිපතිතුමා හම්බෙලා අගමැතිතුමා හම්බෙලා කියන්නකෝ. ඇයි කියන්න බැරි? කතා කරලා තියනවාද එකපාරක්? මේව ගැන මේ ප්‍රශ්න ගැන ඇත්තට මම කතා කරලා නෑ. මම උගන් ප්‍රශ්න ගැන අහන්න ගියේ නෑ. මොකද මම අගමැතිතුමායි ගිහිල්ලා ඇහුවාම පුතා මේ දිස්ත්‍රික් නායකතුමාත් එක්ක කතා කරලා ඕන දෙයක් කරගන්න කිව්වා. ඉතින් මම ඒවල ඊට පස්සේ අපේ මහමැතිතුමාට මේ ප්‍රසානන්දු මැතිතුමාට කිව්වා මම මැතිවරණට ඉදිරිපත් වෙන්න. දිස්ත්‍රික් නායකතුමා එතුමන්? ඔව්. එතකොට ලක්ෂ්මන් ගුණවර්ධන මැතිතුමා වචනයක් දීලා තිබ්බ. ඒක තමයි මම පොඩ්ඩක් පස්සට ගියේ. මම පරක්කු වුණාද කියලා හිතුණා. ඇයිද ඇත්තටම පරක්කු කමක් නැහැ. ඒක හැමදේම වෙන්නේ හොඳටයි කියලා දිනන ඒකත් ඉවසගෙන ඉන්නවා. මොකද්ද මේ හිතුමතේ වැඩක් කරන්න ගියා කියලා පහුගිය කාලේ. කාටද අසනීප වෙලා? ඔව්. දරුවෙකුට. එහෙම වැඩකුත් කරන්න පුළුවන්කම හිතේ ධෛර්යයක් තියෙනවා. ඒක හැමෝටම හිතෙන්නේ නැහැ නේ ලක්ෂිත. මොකද්ද කියලා කියමු අපි. නෑ ඒක මුනේ පහුගිය කොවිඩ් ටයිල් වල ඇඳිරි නීතිය දාලා තියෙන එළිය දරුවෙකුට හුස්ම ගන්න බෑ කියලා හවස අතීතර දැන් කෝල් ආවා. ඊට පස්සේ මේ අපෝ මේ කතා කරලා මං වාහනේ යවන්න හදනු කිව්වා මේ දැන් නම් පොඩ්ඩක් හොඳ අවුලක් නෑ. මොකද ඒ ළමයා දෙපාරක් දුක කොරන්ටයින් උත් වෙලා. එයාගේ ගෙදර කට්ටිය එයාගේ ආච්චි මාළු පෑලිකුට රැල්ලත් එක්ක. එතකොට දැන් ආපහු පාන්දර 1ට විතර කෝල් එකක් එනවා. අපි මේ බඩු බෙදලා ඉවරලා අපි කට්ටිය ගෙවල් වලට අපි ලක්මාවල දාලා එනකම රාගමෙද. එනම ආයි කෝල් එකක්. කෝල් එක ආපහු මම ඒවල ගම්පා නගරයට ගිහින් ටුවිටි ෆයර් බ්‍රිගේඩ් එකට ගිහිල්ලා එමම මේ මං දැන් ළමයාට හුස්ම ගන්න බැලු වෙලා මේ එයාගේ කතා කරපු යංගල අඬ කිව්වා නේ මොකක් හරි කරලා දෙන්න කියලා. දැන් මේ 4 වෙනි කෝල් එකනේ. ඇත්තටම දුක හිතුණා ළමෙක්නේ. මමත් එච්චර හිතුවේ නෑ. මං ටගාලා ගිහලා මල්ලි එන යංගල ෆයර්ගේ ඩ්‍රයිවර් යන්න බෑ කිව්වා. ෆයර් බ්‍රිගේඩ් එකේ වල හිටපු ඩ්‍රයිවර් ඇම්බියුලන්ස් එකේ මට නම් බෑ සර් යන්න කිව්වා. මම ඇයි කියලා අපිට මේ මට නම් බෑ මට බෑ කිව්වා. දැන් මේ කොවිඩ් එකට බයනේ. මොකද දීපයි යතුරේ නම් මං අර යන්නම් කියලා. මං අරගෙන යන්න ලෑස්තිලා අර කිට් එක දාන්න හදනකොට පර්ණසේගේ ටගාලා ඒවල නැගිටලා සද්දෙට දුවගෙන ඇවිල්ලා නෑ නෑ මේ නගරතුමා යන්න එපා මම ගන්නම් කියලා වහනේ ගත්තා. නැත්තම් මම අර යන්නේ නැති වෙලේ ඇම්බියුලන්ස් එක. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඒ තරම් ඒක තමයි වැඩේ. ඊට වැස්සාම මට ඒක දැනෙන්නේ නෑ. මට මේ වැඩක් කරනවා නම් ඒක වැඩේ වෙන්න ඕනේ. වැඩේ. ආයි ඒකේ දිග පළල මට ඒ වැඩක් නෑ. වැඩේ නම් වැඩේ කෙරෙන්න ඕනේ. මම නගර සභාවත් හදලා තියෙන එතනදී මම කියන්නේ මට කියන වැඩේ වෙන්න ඕනේ. ජනතාව බලාපොරොත්තු වෙන දේ වෙන්න ඕනේ. එතනilla අත්යාදු කරලා මිනිසුන්ව බඩගාවල වැඩක් නෑනේ. වැඩක් කරලා අපි කෙලින් කතා කරන්න බෑ රක්ෂිත. මෙතන මිනිස්සු බලාපොරොත්තු වෙන තේ ඒවල වෙන්න ඕනේ. මේකට මේ ඇදලා බඩගාලා ඉතින් ඒ දුල මේ ඇත්තටම මාව අගය කිරීම ලක් වෙලා දින ගොඩක් තැන්වලදී. හොඳයි අපි සෛනික ප්‍රතිචාර නිසා. එරංග සේනානායක මහත්තයත් එක්ක අපි ගොඩක් දේවල් කතා කරා. ගම්පහ ප්‍රධාන පුරවැසියා විදියට ගොඩක් දේවල් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔබට රටේ ප්‍රධාන පුරවැසියා වෙලත් මේ රටේ මිනිස්සුන්ට මිනිස්සු ආදරය කරන චරිතයක් වෙලා ගොඩක් දේවල් කරන්න ලැබෙන්න කියලා. අර බාධක තියෙන තැන් තියෙනවා කකුලෙන් අදින අය ඉන්නවා කිව්වනේ. දැන් එහෙම තිබුණොත් ඔයාලට මේ ගමන යන්න පුළුවන්ද? මම සැලෙන්නේ නෑ. මම නවත්තන්නත් බෑ. ඉතින් මගේ ගමන මම යනවා. ඒක අනිවාර්යෙන් වෙනවාම තමයි. මම කරනවාමයි. මගේ අදිෂ්ඨානේ ජය ගන්නවා. මොකද මම වැරදි මිනිහෙක් නෙමෙයි කියලා මම දන්නවා. තක්ජන මිනිස්සු හැටියට විශ්වාස තණ්හා වෛරය කෝධය කාටවත් තියෙනවා. නමුත් මම කාටවත් එහෙම වැරදි කරන මිනිහෙක් නෑ. වැරදි කරපු මිනිහෙකුත් නෑ. කරන්නෙත් නෑ. වැරදි දේවල් වලට අනුබල දෙන්නෙත් නෑ. පහුගිය මැතිවරණයේදී කවුරු හරි ලොකු තැනක් කකුලෙන් අදින්න නැතිනේ. ඔක නොකියුවට ඒක නෑ. කකුලෙන් හරි. මං අහන්නේ කවුද කියලා. මං ඒකේ තේරුම් ගත්ත රක්ෂිත මම සුදුසු නෑ කියලා. මං සුදුසු නැති ඉඳන්නේ මට ටිකට් එක නොලැබුණේ. හැබැයි මං ඊළඟ එකට සුදුසුයි. හැබැයි ජනතාව කියනවනේ. මං අහන්නේ දැන් මේ මැතිවරණේ මහා මැතිවරණ වෙලාවේ තිබුණු මේ තත්ත්වෙම තාම තියෙන. මේ කකුලෙන් ඇදීම තාම තියෙනවද? මට එහෙම කකුල ඇදීමක් තිබ්බේ නෑ. තිබ්බේ නෑ. නෑ. ඔය කියන්නේ බොරු. අපි බලමු ඉස්සරහට නේ. තව ටික කාලයක් තියෙනවානේ. හොඳයි මං හිතනවා ඒ කියන්නේ මම විශේෂයෙන්ම හැබැයි රක්ෂිතට ස්තුතිවන්ත වෙනවා. මං හිතුවේ නෑ රක්ෂිත මේ වෙන අපි ඉන්ටර්විව් එකක් කරයි කියලා කවදාවත්. ඇත්තට අපි ගොඩක් ලොකු වැඩ ගොඩක් කරපු අයනේ. අනිවාර්යෙන් අපි 40000ක් එකට ගෙනල්ලා අපි ලකත් එක්ක YFM එක පිපියන්ත කියලා සජිත්ලයික ගොඩක් වැඩ කරා. ඉතින් ඇත්තටම ඔයාටත් මම සුබ පදනවා. ඔයාගේ මේ අලුත් ගමන සරප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. මොකද ඔයගොල්ලෝ දක්ෂතාවයක් තියෙන දක්ෂ මිනිස්සුන්ට දක්ෂ මිනිස්සු හංගලා හස්සේ ගහලා තියන්න බෑ. උදේ මම දන්නද. හොඳයි බොහොම ස්තුතියි ඔබට
ජය පේනවා ජය වෙත යන්න පාර හදාගන්න වෙනවා අර කිව්වගේ ගමන නම් නවත්තන්න එපා. පාර හදන්න දෙන්නේ දොර අරගෙන යන්න තියෙන්නේ. හොඳයි. ආයි දවසක හම්බෙමු. අපේ YouTube channel එක YTV subscribe කරන්න. ඒ අතරේ Facebook එකේ අපිව like කරන්න පුළුවන්. ආයි දවසක හම්බෙමු. ජය වේවා.